ආයුබෝවන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සඳුනි ලියනාරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පාර්ලිමේන්තුව අදත් උණුසුම් අර්බුද පිළිබඳ විශේෂ විවාදය ඇරඹෙයි. මහජන හදිසි නීතිය ඊයේ රාත්‍රියේ සිට ඉවතට. දරුණු ආර්ථික අර්බුදයට එරෙහිව ජනතාවගේ විරෝධය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට. පැය 6කට අධික විදුලි කප්පාදුව අදත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්. අද තුනසුම් වූ පාර්ලිමේන්තුව මේ අවුරුදු කාලේ මහජන බැංකුව ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දෙදින පාර්ලිමේන්තු විවාදය ආරම්භයේදී කතානායක මහින්ද අපා අබේවර්ධන මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ මෙම සතිය අවසන් වීමට පෙර මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව පොදු වැඩපිළිවෙලක් සකස් කර සියලු දෙනා ඒ වෙනුවෙන් කැපවන ලෙසයි. ඊයේ පසුරුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව රටේ වත්මන් ආර්ථික දේශපාලන තත්ත්වය පිළිබඳ දෙදින විවාදය අද උදැසන ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් විවාදයේ අතරතුර අවස්ථා දෙකකදීම ඇති වූ උණුසුම් තත්ත්වයන් හේතුවෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු විනාඩි කිහිපයකට කල් තැබීමට කතානායකවරයාට සිදු වුණා. මේ දන්නා ඉතිහාසයේ අප රට තුළ ඇති වුණු දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව ඔබ සියලු දෙනාට සිහි ගන්නවනු කැමැත්තෙමි. අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක්ද ඉදිරියට ඇතිවිය හැකි බව අනුමාන කරයි. එය එසේ වන්නේද නැතහොත් අපි යම් කිසි තරමකටින් හෝ එය පාලනය කරගන්නේද යන්න තීරණය වනුයේ අප සියලු දෙනා මෙම සතිය තුළ කටයුතු කරන ආකාරය මතයයි මම විශ්වාස කරමි. ඉතින් ඔබතුමාගෙන් අහන්න කැමති අවසාන වශයෙන් දැන් මේ ඩොලර් ප්‍රශ්නෙට හොඳ විසඳුමක් තියෙනවා. මේ ඩොලර් ප්‍රශ්නෙට ක්ෂණික විසඳුමක් ලබා ගන්න පුළුවන් අර පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වෙලා තිබෙන මේ රටේ ඩොලර් මංකොල්ල කාපු ඒවා ඒ තියෙන රටවල් වලින් මේ රටට ගෙනෙන්නට ඕන. අපි ඒක සඳහා නීති සම්පාදනය කරමු. මේ ඇති වෙලා තියෙන මූල්‍ය අර්බුදයට තමුන්නාන්සේලා අපි සියලු දෙනා වග උත්තර කරුවෝ බවට පත් වෙනවා. දිගින් දිගටම අපේ රටේ පවතින රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදයක්, ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයක් පිළිබඳව දශක ගණනාවක් තිස්සේ පටන් නෑ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර දිසානායක මහත්මයා අවස ප්‍රවෘත්තිවල යනවා. එතුමා යනවා පිටිපස්ස අර එහා පැත්තේ දොරෙන් ගේට්ටුවේ මාධ්‍යයේ. එතුමා ගිහිල්ලා එතුමා ගහන අයට කියන අපි ගහන්න ඕන කියලා ඔව් ගහන්න කියනවා. ඊළඟට එතන ඉන්න හෙල්මට් දාගත්ත කෙනා පිටිපස්සෙන් නග්ගගෙනත් යනවා. මේ ඇතුළේ එකක් කියලා කරුණා කරලා මේ ප්‍රචණ්ඩත්වයට යන්න එපා. එතන යම් උද්ඝෝෂකයන් පිරිසක් හිටියා. පළමු කොටම ඔහු මගේ වාහනේට කඩා පැන්නා. ඕගොල්ලෝ මේ වාහනවල යන්නේ මහජනගේ දේපල වලින් හොරකම් කරපු කොල්ල කාපු සල්ලි අරගෙන කියලා. ඊට පස්සේ ගරු කතානායකතුමනි මා ජනේලේ වී ස්ක්‍රීන් එක පාස් කර සායතන පොලිස් නිලධාරියෙක් කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා. මමත් කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ ගරු කතානායකතුමනි නැවත කණ්ඩායමක් මා යන වාහනේ පාර හරස් කරලා නතර කරන්න. කොහොම නතර කරා? නතර කරාට පස්සේ මා පළමු කොට උන්ට කිව්වා මේ රටේ මහජනගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීම පිළිබඳවත් ඒ හොරුන්ට දඬුවම් දිය යුතු පිළිබඳවත් මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා පැනලා ගිහපු අය පිළිබඳවත් ඔවුන් මගෙන් ප්‍රශ්න කරලා මම කිව්වා ඕවා ඕගොල්ලෝ කියන්න කලින් අවුරුදු 10කට 15ක් ඉඳන් මම කියන දේවල් කිව්වා. මේ මංචා දේපල හොරකම් කරපු අය පැනලා යනවා. ඒ පැනලා යන්න ඉඩ දෙන්න එපා කිව්වා. මොකද ඒ වෙනකොට ඇවන්ගාඩ් පැනලා ගියපු කෙනෙක් ඇමරිකාවේ අද හිරියට නියම වෙලා තියෙනවා. මම ඒක කිව්වා. ඊළඟ මම කිව්වා මේ අරගලය ඔයගොල්ලෝ නතර කරන්න එපා කිව්වා. හැබැයි ජොන්සන් ප්‍රනාන්දු ගරුවා ආණ්ඩු පක්ෂ සංවිධායකයෙක්ව මම ගහන්න කිව්වා කියලා. මම එහෙම කියලා නෑ. බලන්න පෙන්නන්න. නිකන් හිතලු කියන්න එපා. හෙල්මට් එක සහිත මගේ වාහනේ නැංගේ කවුද? ගරු කතානායකතුන් මේ රටේ අමු දවල් ගරු කතානායකතුමනි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරා. අදත් ලසන්ත වික්‍රමතුංග අමු දවල් ඝාතනය කරා. අදත් මිනිමරුවෙක් නැහැ. ගරු කතානායකතුමනි පොතල ජයන්ත පැහැරගෙන ගියා. අදත් විත්තිකරුවෙක් නැහැ. ගරු කතානායකතුමනි කිඩ්නාප්ට පහර දුන්නා. අද කිසි කෙනෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ. ගරු කතානායකතුමනි නාමල් කියන මාධ්‍යවේදියට පහර දුන්නා. අද කිසි කෙනෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ. තාජුදීන් ඝාතනය වුණා. කිසි කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ වගේම වෙබ් මාධ්‍යවේදී පැහැරගෙන ගියා. අද සිද්ධ වෙච්ච දෙයක් නැහැ. අන්න ඒ නිසා ගරු කතානායකතුමනි ස්වේච්ඡාවෙන් අපි ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා. ඕගොල්ලෝ හිතනවා අපි නිදැල්ලේ පාර යනවා කියලා. මම ඉතා පැහැදිලි ලෙස දැනුම් දෙනවා. සහෝදරනි මම එළියට එනවා. ඔයගොල්ලෝ කීප දෙනෙක් ඉන්න හිටියා. මොකද වැරද්ද? මම හෙටත් එහෙම කරනවා.
මේ උද්ඝෝෂණ වලට ආණ්ඩුවම සැලසුම් කරලා කණ්ඩායම් බස්සලා එතන ප්‍රචණ්ඩකාරී හැසිරීම ඇති කරලා ඒක වේ දේශපාලන පක්ෂවල පිටින් දාලා දේශපාලන පක්ෂවලට විරුද්ධව මර්ධනය ක්‍රියාත්මක කරන්න මේ හදන්නේ. नायकතුමනි ජාතික වැදගත්කම කිනු කාරණාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න හදන්නේ දැන් අර විපක්ෂ නායකතුමා මතු කරා නන්නාඳුරන බයික් කණ්ඩායමක් පිළිබඳව. මේ වගේම බයික් ඇවිල්ලා තමයි අපේ ලසන්ත වික්‍රමතුංග මහත්තයාව මරලා දැම්මේ. මේ වගේම බයික් ඇවිල්ලා නන්නාඳුරන වෙනම කල්ලි ට්‍රිපොලි කඳවුරේ ක්‍රියාත්මක වෙලා මේ අය ඇවිල්ලා മന്ത്രിවරු එළියට යන වෙලාවට වෙඩි තියලා යන්න පුළුවන්. මේ ඉන්න අහිංසක මිනිස්සෙකුට වෙඩි තියලා යන්න පුළුවන්. මොකද මූණ ගැලෙව්වෙවත් නැහැ. අර වෙත්තසිංහ කියන පොලිසියේ මහත්තයෙක් එයාව නැවැත්තුවා. යතුරු ගත්තා. අරගෙන මේක මූණ අඩු ගානේ අරින්න බැලුවා. ඒක කරන්න දුන්නේ නැහැ. දැන් මේ වෙනකොට පොලිසියෙන් මේ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වෙලාවෙම හමුදා පොතිවරයා පොලිස්පතිවරයාට කතා කරලා තියලා තියෙනවා මේක ගැන පරීක්ෂණයක් කරන්න කියලා. දන්න ආරංචි වෙල හැටියට. දැන් කොහොමද හමුදාපතිවරයාගේ නියෝගයක් එන්නේ පොලිස්පතිවරයාට මේ පරීක්ෂණයක් කරන්න කියලා? මමත් අනුමත කරන්නේ ඒ වගේ ස්ථානයක් ඇතුළට අවියාවුද අරගෙන හමුදා සෙබලෙක් එන එක. ආවද එව්වද කියන එක මට අදාළ නැහැ. ඒක ඔබතුමාලා පරීක්ෂණයක් කරන්න සාධාරණයි. පොලිස් නිලධාරීන්ට බලයක් තියෙනවා තමයි. නමුත් නිල ඇඳුමක් ඇඳපු මිනිහෙකුට ජනතාව ඉදිරියේ පහර දෙන එක මම තරයේ පිළිකුලෙන් හෙලා දකිනවා. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? අපිට බෑ සාමූහිකව එකතු වෙන්න. මෙච්චර ප්‍රශ්නයක් වෙලා මිනිස්සු පාරේ මැරෙනවා. මේ රටේ මිනිසුන්ට බෑ. මේ පක්ෂවලට බෑ. එකතු වෙලා මම මේ කියන්නේ මගේ පක්ෂයක් ගැනත්. ලැජ්ජයි මං ගැනත් මට කියන්නේ. සමගි ජන බලවේගේ අනුර කුමාර දිසානායක මහත්මයාලා, පාට්ලි මහත්මයාලා මේ ඔක්කොම කන්නඳ මේ ලංකාවේ මිනිස්සු ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ. ඡන්දන ඉල්ලන මිනිසුන්ට කියනයි මම මේ කියන්නේ. මට ලොකු කනගාටුවක් තියෙනවා. ඡන්දයක් කරන්න පුළුවන් ද මිනිසුන්ට ලයිට් නැතිකොට, පෝලිං වල තෙල් නැතිකොට, ඉස්කෝලේට යන්න බැරි කිරිපිටි ටිකක් නැතුව ඡන්ද කරන්න පුළුවන්. ඒ නිසා අංක 1 වෙන්න ඕනේ මේ රට තුල. එකතු වෙන්න ඕනේ. ඒක බොහොම අවංක එකතු වීමක් වෙන්න ඕනේ. රටේ ජනාධිපතිවරයා හොල්මන් වෙලා, අගමැති හොල්මන් වෙලා, ඇමති මණ්ඩලයේ සීසී කඩවලා මේ පාර්ලිමේන්තුවත් ගොබ්බතනක් වෙලා බොරු කියන්න ඕනේ. මහ ජනතාවට ඉස්සෙල්ලාම අපි කළ යුත්තේ මේ පාර්ලිමේන්තුවේ දැන් එක තැනකට එන්න ඕනේ. අපේ නායකතුමා ඉල්ලන්නේ නැහැ. එතුමා බලාගෙන ඉන්නවා. ඊගාව ඡන්දෙන් ආවට පස්සේ ගන්න. හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනේ. මේ රට කරන්න නැත්නම් තව මාසයක් අපි කොහොමද මේකේ ඉන්නේ? මේ අවුරුදු කාලේ මහජන බැංකුව ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. UHD quality video streaming samaga internet like a boss SLT Mobitel Fiber. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මහජන හදිසි නීතිය ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවරගෙන තිබෙනවා. මේ අතර නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා කළ ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධානවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය පළමුවනදා රට පුරා හදිසි නීතිය පනවනු ලැබුවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අනපරිදි ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් ගාමිණී සේනරත් මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මහජන හදිසි නීතිය ඉවත් කිරීමට පියවර ගත්තා. මේ අතර නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ජනාධිපතිවරයා වෙත කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊයේ දිනේදී රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින් ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබුණේ තමන් නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂයේ අතර ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ තවදුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කරන ලෙසයි. එහිදී ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් නොවන ලෙසයි. UHD quality video streaming samaga internet like a boss SLT Mobitel Fiber. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති පීඩාවන් වලට එරෙහිව අදත් රටපුරා ජනතාව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. මෙම විරෝධතාවයට අද රාජ්‍ය සේවකයන්ද තම රාජ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් එක් වූ බවද වාර්තා වුණා. රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ මහ ජනතාවට විඳීමට සිදුව ඇති පීඩාවන් හේතුවෙන් ජනතාව උද්ඝෝෂණ දෙයක් කිරීමට කටයුතු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නිවෙස් ඉදිරිපිටද ජනතාව විරෝධතාවයේ නිරත වුණා. විජේරාම පාරපිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට ඊයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණා.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට ඊයේ රාත්‍රියේ රැස් වූ පිරිසක් විරෝධතාවයක නිරත වුණා. හෝකන්දර විද්‍යාල හන්දියේ උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් පිරිසක් පසුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ. අද දිනේත් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකින් විරෝධතාවයන් පැවති බව වාර්තා වනවා. මේ අතර කුලියාපිටිය සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ද අද විරෝධතා සිදු කිරීමට මෙලෙස එක්ව සිටියා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් උද්ඝෝෂණයක් අද දහවල් ආරම්භ කර තිබුණා. ඒ හේතුවෙන් මර්දාන ඩීන්ස් පාරේ සිට ටවුන් හෝල් දෙසට රථ වාහන තදබදයක්ද හටගත්තා. දශක ගණනාවකින් ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදයට එරෙහිව ජනතාව සිදු කරන විරෝධතා සහ ඊට බලධාරී දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ මාධ්‍ය ප්‍රකාශක ලීස් ත්‍රෝසෙල් ඊයේ ජිනීවා නුවර මෙහිදී ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේදී ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ ඉන්ධන හිඟය, ගෑස් හිඟය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟය සහ විදුලිය විසන්ධි වීමට එරෙහිව පසුගිය මාස කිහිපය තුළ සාමකාමීව පැවති විරෝධතා පසුගිය සති දෙකක කාලයක සිට උග්‍ර වී ඇති බවයි. පසුගිය මාස 31 වනදා ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයක් පැවැත් වූ පසු හදිසි නීතිය ක්‍රියාත්මක කෙරුණා. පසුව පැය 36ක කාලයක් සඳහා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ ලක් රජය පැය 15ක් සමාජ මාධ්‍ය අවහිර කළා. පසුව පොලිසිය විසින් අනිසි සහ අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයන් උද්ඝෝෂකින්ට එරෙහිව භාවිත කළ බවට වාර්තා වන බවද ජගත් මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකවරිය වැඩිදුරටත් සඳහන් කළා. සාමකාමී විරෝධතා හරහා ජනතාවගේ වේදනාවන් ප්‍රකාශ කිරීම වැළැක්වීම හෝ අධෛර්යමත් කිරීම එහි අරමුණ බවත් එවැනි ජනතා සංවේදී කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේදී ඔවුන් කලකිරීමට පත් කිරීම සඳහා සිදු කරන ක්‍රියා පිළිබඳ අවධානයෙන් පසුවන බවත් ජගත් මානව හිමිකම් කවුන්සිලය පවසනවා. හදිසි නීතිය භාවිත කළ යුත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් බවටත් සාමකාමී විරෝධතා මැඩ පැවැත්වීමට එය භාවිත නොකළ යුතු බවටත් වන ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව හදිසි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට එම කොමිසම ලක් රජයේ බලධාරීන්ට සිහිපත් කර සිටිනවා. ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය පෙබරවාරි මාසයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ මිලිටරීකරණය දෙසට ගමන් කිරීම සහ ආයතනික ගෙවුම් ශේෂයන් දුර්වල වීම ආර්ථික අර්බුදයට ඵලදායී ලෙස මුහුණ දීමට සහ සියලුම ජනතාවගේ ආර්ථික සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් සහතික කිරීමට රජයට ඇති නොහැකියාව කෙරෙහි බලපා ඇති බවද ජගත් මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකවරිය අවධාරණය කරනවා. ප්‍රජා අවකාශයේ අඩපණ කරන ආකාරයෙන් විවේචන සහ විරුද්ධ මතවලට රජයේ ප්‍රතිචාර දක්වන බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය මීට පෙර කනස්සල්ල පළ කළ කරුණු පිළිබඳ මේ මොහොතේ යලි අවධාරණය කරන බවද ඇය පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවෙන ආර්ථික අභියෝග සඳහා විසඳුම් සෙවීමටත් තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීමටත් සියලු කරුණු ආවරණය වන පරිදි හා අර්ථවත් සංවාදයක නිරත වන ලෙසයි ජගත් මානව හිමිකම් කවුන්සිලය ලක් රජෙන් දේශපාලන පක්ෂවලින් සහ සිවිල් සමාජයෙන් ඉල්ලා සිටින්නේ. ප්‍රවෘත්ති තුලින් දැන් කෙටි විරාමයක්. සාමකාමී උද්ඝෝෂණයක නිරත වීමට අයිතිය ඇතත් කලහකාරී හා ප්‍රචාරකාරී ක්‍රියාවල නොයෙදෙන්නයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර ඊයේ පාර්ලිමේන්තුව අසල මාර්ග බාධකයේ ඇති වූ යතුරු පැදිස් සිටිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ.
ඊයේ පාර්ලිමේන්තුව අසල මාර්ග බාධකයේදී ඇති වූ යතුරු පැදි සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවත් විමර්ශන ප්‍රගතිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ඒකකයේද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පස්වනදා පස්වරුවේ යුද හමුදාවේ යතුරු පැදි ඒකකයේ සිව් දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණය අසල මාර්ග බාධකයක් වෙත පැමිණි අවස්ථාවේ ඔවුන්ට සුදුසු නොවන ආකාරයෙන් හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකොට අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසයි. යුද හමුදාපතිවරයා විසින් අදාළ සිද්ධිය පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරමින් එම නිවේදනය නිකුත් කර තිබුණා. ඇතැම් උද්ඝෝෂණවල යෙදී සිටි පුද්ගලයන් විසින් ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම්, අනර්ථය සිදු කිරීම වැනි ක්‍රියා සිදු කළ බවට වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඕනෑම අයෙකුට සාමකාමී උද්ඝෝෂණයක් සිදු කිරීමට හැකියාවක් තිබුණද කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙමින් උද්ඝෝෂණ සිදු කරන්නන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසනවා. එබැවින් කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙසද නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ සඳහා හෙටත් පැය 6:00ක විදුලි කපාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශ හැර සිසු ප්‍රදේශ සඳහා අද දිනේදීත් පැය 6:00ක විදුලි කපාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දුන්නා. එමෙන්ම හෙට දිනේදීත් පැය 6:00ක විදුලි කපාදුවක් සිදු කරන බවයි එම කොමිසම පැවසුවේ. ඒ අනුව A, B, C, D, E සහ F කලාප සඳහා හෙට දහවල් 1 සිට පසුරු 5 දක්වාත් රාත්‍රී 7:30 සිට රාත්‍රී 10:30 දක්වාත් විදුලිය කපාදු කෙරෙනවා. G, H, I, J, K සහ L කලාප සඳහා පෙරවරු 8 සිට දහවල් 12 දක්වාත් පසුරු 5 සිට රාත්‍රී 7:30 දක්වාත් විදුලිය කපාදු කෙරෙනවා. ඊට අමතරව P, Q, R, S කලාප සඳහා දහවල් 2 සිට සවස 6 දක්වාත් රාත්‍රී 8:30 සිට රාත්‍රී 11 දක්වාත් විදුලිය කපාදු කිරීමට නියමිතයි. T, U, V, W කලාප සඳහා උදෑසන 10 සිට පසුරු 2 දක්වාත් සවස 6 සිට රාත්‍රී 8:30 දක්වාත් විදුලිය කපාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ. මේ අතර හැටන් නගරයේ පිහිටි ලීට්‍රෝ ගෑස් අලෙවි නියෝජිත වෙළඳසැල ඉදිරිපිට අදාළව සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් පෝලිම් වල රැඳී සිටියා. ඔවුන් කියා සිටියේ දින 10ක පමණ සිට හැටන් ප්‍රදේශයට ගෑස් තොග නොලැබුණු අතර සෑම දිනකම සිලින්ඩරේ රැගෙන අලෙවි නියෝජිතයාගේ වෙළඳසැල ඉදිරිපිට පැය ගණනාවක් පෝලිම් වල රැඳී සිට ආපසු නිවාස කරා යන බවයි. අදත් පැය ගණනාවක් පෝලිම් වල රැඳී සිටියේදී ලීට්‍රෝ සමාගම විසින් ගෑස් තොග අලෙවි නියෝජිතයින්ට නිකුත් නොකරන බවට කළ දැනුම් දීමක් මත ජනතාව නැවතත් නිවෙස් වෙත පිටව ගියා. මේ අතර දින ගණනාවක් ගෑස් තොග නොලැබීම නිසා හැටන් නගරයේ ආපන ශාලා කිහිපයක් වසා දැමීමටද ආපන ශාලා හිමියන් පියවරගෙන තිබෙනවා. හැටන් ලංකම ඩිපෝව මගින් හැටන් පෞද්ගලික බස් සංගමේ කෙටිදුර දහවන බස් රථ සඳහා ඩීසල් ඉන්ධන ලබා දීම ඊයේ සිදු කෙරුණා. හැටන් ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල දින ගණනාවක් ඩීසල් ඉන්ධන ලබා ගැනීමට පෞද්ගලික බස් රථ රැසක් ගල් කර තිබීම හේතුවෙන් කෙටිදුර දහවන බස් රථ ධාවනයෙන් ඉවත් කර තිබුණා. ඩීසල් ඉන්ධන ලබා දෙන ලෙස පොලිම්වල රැඳී සිටි පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඊයේ උදෑසන හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමෙන් අනතුරුව හැටන් ලංකම ඩිපෝව මගින් දිනකට පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ඉන්ධන ලීටර 300ක් නිදහස් කිරීමට පියවරගෙන තිබුණා. භූමිතෙල් ලබා ගැනීමටද ජනතාව අද උදෑසන සිට දිගු පෝලිම්වල රැඳී සිටි බව හැටන් අප වාර්තාකරු පැවසුවා. දැඩි පොලිස් ආරක්ෂාව මැද පෝලිම්වල රැඳී සිටි පාරිභෝගිකයින්ට රුපියල් 500ක භූමිතෙල් නිකුත් කිරීමට ඉන්ධන පෙරවුම්හලේ සේවකයින් පියවර ගත්තා. මේ අතර කුලියාපිටිය ප්‍රදේශයේ ජනතාව දින 3ක් තිස්සේ ඉන්ධන ලබා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි වාර්තා වුණේ. අද මෙරට වාණිජ්‍ය බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණු මිල 320ක් දක්වා ඉහළ ගියා. මෙවන් පසුබිමක මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.4% දක්වා පහත වැටෙනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව අනාවැකී පළ කර තිබෙනවා.
මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.4ක් දක්වා පහත වැටුණු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව අනාවැකි පළ කරනවා. ඒෂියන් ඩෙවලොප්මන්ට් අවුට්ලුක් නැමැති වාර්ෂික වාර්තාවෙන් ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය, විදේශ සංචිත හිඟය සහ රාජ්‍ය ණය ගෙවීම ඇතුළු තත්ත්වයන් මෙලෙස මේ වසරේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට හේතු වී ඇති බවයි. කෙසේ වෙතත් ලබන වසරේදී 2.5ක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව විසින් ළඟා කරගනු ඇති බවටද ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය තුළින් ඉදිරිපත් කර තිබෙනවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය අඩු වී තිබුණත් මේ වන විට ශ්‍රී ලංකාව වෙනත් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සැපයුම සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම, ආනයන වියදම් වැඩිවීම සහ සැපයුම් දාමේ ඇති වූ බාධා නිසා ගැටලු වැඩි වී ඇති අතර විදේශ විනිමය අඩුවීම ඉන් ප්‍රධාන බවයි ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ. මෙරට බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයක විකුණු මිල අද රුපියල් 320ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද ඇමරිකානු ඩොලරයක විකුණු මිල සටහන් වුණේ රුපියල් 308.49ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 298.10ක් ලෙස සටහන් වුණා. ඊයේ දිනේ සුළු වර්ධනයක් පෙන්눔 කළ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුද අද යලිත් පහළ යාමක් පෙන්눔 කළා. ඒ අනුව අද සීළු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 157.15ක පහළ යාමක් පෙන්눔 කරමින් ඒකක 8580.93ක් ලෙසත් S&P ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 74.74කින් පහළ ගොස් ඒකක 2797.52ක් ලෙසත් සටහන් වුණා. දිනේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.9ක්. මේ අතර කොළඹ හෙට්ටි වීදියේ රන් වෙළඳපොළෙහි රත්රන් මිල ගණන් වල කැපී පෙනෙන පහළ යාමක් අද පෙන්눔 කළා. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,75,800ක් සහ කැරට් 24 රත්රන් පවුමක මිල රුපියල් 1,90,000ක් ලෙසින් සටහන් වුණා. පසුගිය සතියේදී හෙට්ටි වීදියේ රන් වෙළඳපොළෙහි මිල ගණන් වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,95,000 දක්වා සහ කැරට් 24 රත්රන් පවුමක මිල රුපියල් 2,50,000ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ප්‍රවෘත්ති තුලින් නැවතත් කෙටි විරාමයක්. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. මෙරටින් කොවිඩ් ආසාදිතයින් 113 දෙනෙකු ඊයේ දිනයේත් හඳුනාගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 6,60,216ක් බවයි. එමෙන්ම කොවිඩ් ආසාදිත මරණයක් ඊයේ දිනට වාර්තා නොවූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. එළඹෙන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමේ වැඩපිළිවෙල අප්‍රේල් 18 වනදා සිට ක්‍රියාත්මකයි. විදුලි කප්පාදුව සිදුවන අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී තිබෙනවා. එම අවස්ථාවන් වලදී සංඥා පද්ධති ක්‍රියාත්මක නොවන බැවින් හරස් මාර්ග හරහා ගමන් කිරීම අවදානම් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එම සංඥා පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂිත බැටරි පද්ධතියක් සවිකර තිබුණද විදුලිය විසන්ධි වන කාලය අනුව එය යලි පණ ගැන්වීම සිදු කර නොහැකි බැවින් එම බැටරි පද්ධතිය අක්‍රියව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා. මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම් වලට යාමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසනවා. දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් විශේෂ දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි සඳහන් වන්නේ. මහේලි ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එම සභාවේ සමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නාමල් රාජපක්ෂ මහතා ඉවත් වීමත් සමගින් පුරප්පාඩුව පවතින එම ධුරය සඳහා නව ක්‍රීඩා අමාත්‍යවරයෙකු පත් කිරීමෙන් අනතුරුව ජාතික ක්‍රීඩා සභාව සඳහාද නව නිලධාරී මණ්ඩලය තෝරාපත් කරනු ඇති. මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් කළ ක්‍රිකට් තාක්ෂණික කමිටුවද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. මෙහි සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ කුමාර් සංගක්කාර, මුත්තයා මුරලිදරන් සහ රොෂාන් මහනාමයි. මහනාම පසුගිය ජනවාරි මාසයේදී මෙම කමිටුවෙන් පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වුණා.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ ඌව නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම නිවේදනයේ සඳහන්. ඒත් සමගින් ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි පවා ඇතිවිය හැකියි. දැන් තවත් කෙටි විරාමයක්. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ගමනාන්ත වෙත යළිත් ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාව 2020 මාර්තු මාසයේදී එරටට පැමිණෙන හා පිටව යන වාණිජ ගුවන් ගමන් සීමා කළා. එහෙත් මේ වන විට ඉන්දියාව වාණිජ ගුවන් ගමන් සඳහා යළිත් රට විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ නගර 9කට ගුවන් ගමන් සිදු කරනවා. ඒ නවදිල්ලිය, මුම්බායි, හයිදරාබාද්, ත්‍රිවෙන්ද්‍රම්, කොචින්, චෙන්නයි, ත්‍රිචි, මදුරයි සහ බැංගලෝර නගර වෙතයි. එම ගමනාන්ත වෙත සතිපතා ගුවන් ගමන් 55ක් ක්‍රියාත්මකයි. ලෝවට අතුරුතුරුත් සමගින් දැන් විදේශ පුවත්. පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાન එරෙහිව එරට විපක්ෂයේ ගොනු කළ පෙත්සම අද තුන්වන දිනටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙනුණා. ඊට පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉම්රාන් ખાન අග්‍රාමාත්‍යවරයා ජනතාවට පවසා තිබුණේ රටක ස්වෛරීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රබලතම ආරක්ෂකින් වන්නේ ජනතාව බවයි. ඒ අනුව විදේශීය බලවේගයන් විසින් පාකිස්තානයේ ස්වෛරීත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මේ නවතම සහ ප්‍රබලතම ප්‍රහාරයට එරෙහිව නැගී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් තමාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනීම පිටපස විදේශ කුමන්ත්‍රණයක් ඇති බවට ඉම්රාන් ખાන් සිදු කළ ප්‍රකාශ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොසලකා හැර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. රුසියානු හමුදා සිදු කර ඇති බවට චෝදනා එල්ලවන යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ඉල්ලීමක් කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපතිවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමතූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ බෝකා ප්‍රදේශයේදී සාමාන්‍ය වැසියන් සමූල ඝාතනය කළ බවට රුසියානු හමුදාවන්ට චෝදනා එල්ලවන අතර එම චෝදනාව රුසියානු හමුදා හැල්ලුවට ලක් කිරීමට සිදු කළ අසත්‍ය ප්‍රකාශයක් බවටයි රුසියාව පැවසුවේ. කෙසේ වෙතත් මේ සමූල ඝාතනය හේතුවෙන් ඩෙන්මාර්කය එරට සිටි රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 15 දෙනෙකු පිටුවහල් කර තිබෙනවා. ඉතාලිය ආරක්ෂක හේතුන් මත එරට රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 30 දෙනෙකුද පිටුවහල් කිරීමට පියවරගත් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යළිත් හමුවන්නේ හෙට සවස් 6:55ට. ඔබ සැමට සුබ රාත්‍රියක්.